समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කිංසුවත්තු මනුස්සානං පුත්තාවත්තු මනුස්සානන්ති වාසනාවන්ත පින්වත බණහන වෙලාවයි මාතෘකාවට ගත්තේ අවුරුදු 2557කට පෙර දේශිත බුද්ධ වචනය. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට එක්තරා මධ්‍යම රාත්‍රියක දෙවි කෙනෙක් ඇවිදින් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න 3ක් ඇහුවා. මා මාතෘකාවට ගත්තේ ඒ දේවතාවුන් වහන්සේ අහපු ප්‍රශ්න 3න් පළවෙනි ප්‍රශ්නයත් ඊට භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත පිළිතුර උත්තරයත් මාතෘකාවට ගන්න. මේ දේවතාවුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා කිංසු වත්තු මනුස්සාන බුදුහාමුදුරුවනේ මේ මනුස්ස ලෝකේ ජීවත් වන මිනිස්සුන්ට විවිධ සම්පත් තියෙනවා වස්තු තියෙනවා. ඒ විවිධ වස්තු සම්පත් අතර වටිනම වස්තුව සම්පත මොකක්ද? එතනදී බුදුරජාණන් වහන්සේ මේ දේවතාවුන්ට දීපු උත්තරේ තමයි පුත්තාවත්තු මනුස්සාන. මිනිස්සෙකුට තියෙන සම්පත් අතර වටිනම වස්තුව වටිනම සම්පත දරු සම්පත. දැන් මේ සම්පත කියන වචනේ තේරුම් ගත්තාම ලැබීම, සතුට, භාග්‍ය, සොම්නස, ප්‍රීතිය, උදානය ආදී කොට මේ විවිධ අර්ථකතන සම්පත කියන වචනේ තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඒකට දරුවා සම්පතක් හැටියටනේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. දරුවා සම්පතක් නම් දරුවා නැමැති මේ වටිනා සම්පතක් හැටියට ජන සමාජයට දායාද කිරීමේ මූලික වගකීම කවුරුන් සතු විය යුතුද? පින්වත්, එදා මේ ලෝකේ රැකුනේ, අද මේ ලෝකේ රැකිලා තියෙන්නේ, හෙට මේ ලෝකේ රැකින්නේ තම වගකීම්, යුතුයකම්, අයිතිවාසිකම් කියන ධර්මතා දෙක මතයි මේ ලෝකේ එදා ආරක්ෂා වුණෙත්, අද ආරක්ෂා වෙලා තියෙන්නේ, හෙට ආරක්ෂා වෙන්නේ. වගකීම්, යුතුයකම් සහ අයිතිවාසිකම්. වගකීම්, යුතුයකම් ඉටු කරන තරමට ඕනෑම තනතුරක් තරා තිරමකින් තොරව බැබලෙනවා. වන්දනීයත්වයට, පූජනීයත්වයට පත් වෙනවා. ඒ වගේම වගකීම්, යුතුයකම් කොටස පැහැර හැරිලා අයිතිවාසිකම් මත කටයුතු කරනකොට තරාතිරමකින් තොරව ඒ තනතුරත් පිරිහෙනව, තනතුර දරන පුජ්‍යලයක් පිරිහීමට විනාශයට පත් වෙනවා. අවුරුදු 2557කට එහා අපට යන්න ඕන නැහැ.
අපි ජීවත් වෙන ජන සමාජය ඕන තරම් මේකට නිදර්ශන තියෙනවා. එහෙනම් තථාගත බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා මේ ලෝකේ එදා රැකුණු හැටි, අද රැකිලා තියෙන හැටි, හෙට රැකෙන හැටි. අවුරුදු 2557කට පෙර දීඝනිකායේ ගහපති වර්ගයේ සිඟාලෝවාද සූත්‍රයේදී කරුණු 61කින් මේ කාරණේ පිළිබඳව තථාගත බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. පින්වත්නි, අපිට අවශ්‍ය කරන්නේ අම්මලා තාත්තලා කියන්නේ කාටද? අම්මා කෙනෙකු තාත්තා කෙනෙකු වෙන්නේ කොහොමද? ඒකයි වැදගත් වෙන්නේ. ඒතර අම්මලා තාත්තලාට වගකීම් යුතුයකම් කොටසක් තියෙනවා. තම දරුවා වෙනුවෙන් ඉටු කරන්න. මොකකටද? දරුවා සම්පතක් හැටියට සමාජයට දායාද කරන්න. දරුවෙක් ජන සමාජයට බරක් නොවන හොඳ සීලාචාර ශිෂ්ටකාමී දැනුගත් පුරවැසියෙක් හැටියට කාටවත් බරක් නොවන හොඳ පුරවැසියෙක් හැටියට ජීවත් වුණාම ලෝකයා ඉස්සෙල්ලාම ආශිර්වාද කරන්නේ කාටද? සෙත් පතන්නේ කාටද? ඔබ බුද්ධියෙන් විමසන්න. ඔබ බුද්ධියෙන් විමසනකොට ඔබට පැහැදිලිනේ ඉස්සෙල්ලාම ආශිර්වාද මුකෙන් සෙත් පතන්නේ ලෝකය අම්මටයි තාත්තටයිනේ. ඒ හොඳට හැදුවොත්නේ නොගැලපෙන පහත් පෙළේ තාලේ පුරවැසියෙක් හැටියට දරුවා සමාජයට දායාද වුණොතින් ලෝකයා බනින්නේ කාටද? ලෝකයා අවනම්බු කරන්නේ කාටද? අගෞරව කරන්නේ කාටද? දෙස් තියන්නේ කාටද? ඒ තමටයි තාත්තා. අම්මේ තාත්තේ ඔබලට වගකීමක් තියෙනවා. දරුවා සම්පතක් හැටියට සමාජයට දායාද කරන්න. මොනවද මේ වගකීම් යුතුයකම් පහ? පළවෙනි වගකීම කල්යාණී නිවේශය. කුඩා කාලේ ඉඳලා දරුව බහතෝරන වයසේ ඉඳලා දරුවන්ගේ සිත් තුළට වඩාත් හොඳ සිතුවිලි ගලාගෙන කටින් හොඳ වචන පිට කරන, කයින් හොඳ දේවල් කෙරෙන සහ කරන හොඳ පැත්තට පුංචි කාලේ ඉඳලා දරුවව හුරු කරන්න කියනවා. හිතට හොඳ සිතුවිලි ගලාගෙන එන, කටින් හොඳ වචන පිට කරන, කයින් හොඳ දේවල් කෙරෙන සහ කරන හොඳ පැත්තට පුංචි කාලේ ඉඳලා දරුවා හුරු කරන්න පුළුවන්. දෙවෙනි වගකීම පාපා නිවාරණය. දරුවන්ගේ සිත් තුළට නරක නපුරු පහත් සිතුවිලි ගලාගෙන එන, කටින් නරක නපුරු වචන පිට කරන, කයින් නරක නපුරු දේවල් කෙරෙන සහ කරන අයහපතින් දරුවව ආරක්ෂා කරන්න. මොකද්ද මේ දෙන පණිවිඩය? ඔබ හිතන්න මොකද්ද මේ දෙන පණිවිඩය? මොකද්ද මේ දෙන පණිවිඩය? පින්වත්, මනස හදා මිනිහෙක් කරා. මනස හදා මිනිහෙක් කරා. ඉස්සෙල්ලා හදන්න ඕනේ මනස. දැන් බලන්න, තාත්තා කෙනෙක් ඉස්කෝලයක් අරගෙන ඒ කොලේ එක පැත්තක ඇඳලා ලංකාවේ සිටියේ. අනිත් පැත්තට හරවලා ඇඳලා ලංකාවේ සිටියේ. එක පැත්තක ළමයෙකුගේ රූපයක් ඇඳලා අනිත් පැත්තේ ලංකාවේ සිටියේ මෑන්. ඉරෝපු කොලේ ඒ ඇඳපු කොලේ අනිත් පැත්තට හැරේ. ඒ කොලේ අනිත් පැත්තට හරවලා ලංකාවේ සිටියමයි ළමයාගේ රූපේ අලෝපමේ කොලේ තාත්තා කෑලි කීපයකට ඉරුවා. ඉරලා අවුරුදු 8ක් 10ක් වයසේදී තම පුංචි පුතාට කතා කරලා තාත්තා අර පුංචි පුතාගෙන් ඉල්ලීමක් කළා. මොකක්ද ඉල්ලීම? මය පුතේ, පුතාට මම දෙන මේ කොළ කෑලි ටිකේ ඇඳලා තියෙනවා ලංකාවේ සිටියම. මය පුතා මට මේ කලවල පෙන්නන්න. බෑ කිව්වද? බෑ කිව්වේ නෑ. තාත්තගේ ඉල්ලීම අභියෝගයක් හැටියට බාරගත්ත මේ පුංචි පුතා පැත්තකින් වාඩි වෙලා මොකද කරන්න පටන් ගත්තා? තාත්තගේ ඉල්ලීම ඉටු කිරීමේ බලාපොරොත්තුවෙන් අර දීපු කොළ කෑලි ටික එකින් එක හොඳට දෙපැත්තට හරව පෙරල බලා සුපරීක්ෂාකාරීව බලා පැත්තකින් දින්නා. කොළ කෑලි ටික එකින් එක හරව පෙරල බලන පුතාට පේනවා තාත්තගේ ඉල්ලීමට වැඩි වෙනක් දෙයක්. මේ පුතාගේ ඇහැට නිතර ගැටුණු රූපයක සටහන් අර කොළ කෑලි ටික පුතා දකින්න. මොකද කොලේ තාත්තගේ ඉල්ලීම తాවකාලිකව නතර කරපු මේ පුතා ඇහැට දැකපු රූපේ සටහන අලවන්න පටන් ගත්තා. දැන් මේ නිතර ඇහැට ගැටුණු රූපේ සටහන මොකද්ද? ලංකාවේ සිටියේමද ළමයාගේ රූපෙද? ඔබ හිතන්න.
මොකද්ද? නිතර හැට ගැටෙන රූප සටහන. ළමයාගේ රූප. ළමයා. මේ දරුවා මොකද කළේ? තාත්තගේ ඉල්ලීම తాවකාලිකව නතර කරා ඇහැට ගැටුණු රූප සටහන වල අලවන්න පටන් ගත්තා. ඔළුවෙන් ඕන තැනට ඔළුව ඇලෙයි. අත් දෙකෙන් ඕන තැනට අත් දෙක ඇලෙයි. කකුල් දෙකෙන් ඕන තැනට ඇඟ එන්න ඕන තැනට ඇඟ එන්න ඕන තැනට කකුල් දෙකෙන් ඕන තැනට කකුල් ඇලෙව්වය. ක්‍රමානුකූලව අලවලා මේ අලෝපු රූපෙ දිහා දරුව බැලුවා. ඇයි බැලුවේ? තහවුරු කරගන්න. මගේ ඇහෙන් දැක්ක රූපේ සටහනද කියලා. තහවුරු කරගන්න. දරුවා තහවුරු කරගත්තා. කටකොනකින් හිනහමුණු දරුවා අලෝපු කොලේ මේ සීරුවේ අනිත් පැත්තට හැරෙයි. දැන් මොකද වෙලා තියෙන්නේ? තාත්තගේ ඉල්ලීම ඉබේ ඉටු. තාත්තගේ ඉල්ලීම ඉබේ ඉටු වුණා. මොකද්ද? එතකොට තාත්තා පුතාට පණිවිඩයක් දුන්නා. මොකද්ද දීපු පණිවිඩේ? මයේ පුතේ ළමයෙක් හරියට හැදෙනකොට රට හදන්න දෙයක් නැහැ. හැදෙනවා. ඉබේ හැදෙන. ඉස්සෙල්ලා හදන්න ඕනේ මිනිහා. ඊට පස්සේ රට හදන්න. මනස හදලා ඔළුව හදන්න. මනස හදලා ඔළුව හදන්න. දැන් බලන්න පින්වත්නි 2001 අවුරුද්ද මේ ලෝකෙට පණිවිඩයක් දෙනවා. 2001 අවුරුද්දේ මේ ලෝකෙට පණිවිඩයක් දෙනවා. මොකද්ද පණිවිඩය? අවුරුදු 22ක් තිස්සේ හදපු උගතුන් විසින් නිර්මාණය කරපු එංගලන්තේ ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථාන. අවුරුදු 22ක් තිස්සේ උගතුන් විසින් හැදුවා. ඒ අවුරුදු 22ක් තිස්සේ හදපු ඒ ලෝක වෙළඳ මධ්‍යස්ථානය නොමගට ගිය පුජ්‍යලේ විසින් පැයක් වැනි සුළු කාලයක් තුලදී මහ පොළවට සමතලා. මනස හැදිලා තිබුණා නම් අර විදිහේ විපතක් වෙයිද? නැහැ. එහෙනම් ඉස්සෙල්ලා හදන්න ඕන මනස දෝලුවද? ඉස්සෙල්ලා හදන්න ඕන මනස දරුවන්ට මිනිස්කම් පුරුදු කරන්න. මිනිස්කම්. මනස හදා මිනිහෙක් කරා. ඒ නිසා ඒක පටන් ගන්නෙ ගෙදරින්. පින්වතුනි අම්මලා තාත්තලාගේ ආදරය, සෙනෙහස, කරුණාව, දයාව, ඇල්ම බැල්ම, උපදෙස්, අවවාද, අනුශාසනා, මඟ පෙන්වීම මේවා දරුවන්ට හැමතිස්සෙම අවශ්‍ය නැහැ. මේක ලැබෙන්න ඕන වෙලාවක් තියෙනවා. මොකද්ද ලැබෙන්න ඕන වෙලාව? දරුවා ඉපදුණු දිනේ පටන් වසර 15ක් වසර 17ක් යනතෙක් දරුවව ආරක්ෂා කරා. ඇයි මේ කාලෙ වෙන් කළේ? ඕනම රටක තියෙනවා පින්වතුනි සංස්කෘතිය කියලා එකක්. අපේ රටේ පමණක් නෙවෙයි ලෝකේ ඕනම රටක තියෙන සංස්කෘතිය කියලා එකක්. සංස්කෘතිය කියන වචන කෙටිම තේරුම තමයි රටක අයිතීන් සහ රටක උරුමයන්ට සංස්කෘතිය කියන්නේ. එහෙනම් අපේ රටේ සංස්කෘතිය අපේ රටේ ජීවත් වෙන හැම ජන කොටසකටම බලපානවා. අපේ රටේ සංස්කෘතියට අනුකූලව බෞද්ධයන් හැටියට අපි පරිසර හතරක් අල්ලගත්තා. මොකද්ද පරිසර හතර? 1 ගෙදර පරිසරය, 2 ගේ යවට පරිසරය, 3 පාසලේ පරිසරය, 4 පන්සලේ පරිසරය. බෞද්ධයන්ට පන්සල, අන්‍යාගම් අදහන අයට ඒ ආගමික වටපිටාව. බලන්න මේ පරිසර හතර ජීවත් නොවිච්ච කෙනෙක් ඉන්නවද කියලා? ඔබ හිතන්න, ඔබ කල්පනා කරන්න. ගෙදර පරිසරය, ගේ අවට පරිසරය, පාසලේ පරිසරය, පන්සලේ පරිසරය. මේ පරිසර හතරෙන් අල්ලගත්ත ටික තමයි අපි හැම කෙනෙකුගේම අනාගතේ තීරණය කරන්නේ. එහෙම මේ පරිසර හතර අල්ලා නොගත් අය බලන්න සමහරුලට සත්තු වගේනේ හැසිරෙන්නේ. මනුස්ස රූපේන වගාස් චරಂತಿ. රූපයෙන් මිනිහෙක් තමයි ඒ වනාස ගතිගුණ වලින් ක්‍රියාකාරකම් වලින් හැසිරීම් රටාවෙන් සත්තුන්ට වැඩි යම්තයි. සත්තුන්ට වැඩි යම්තයි. ඒ නිසා පින්නතුනි ධර්මේන හීනක් පසු භික්ෂමාන. ධර්මයෙන් හීන වූ පුජ්‍යලයා සතෙකුට වැඩි යම්තයි. මනුස්ස රූපේන මෘගාස්තරන්ති. රූපයෙන් මිනිහෙක් තමයි ඒ වුණාට ක්‍රියාකාරකම් වලින් හැසිරීම් වලින් සිතුවිලි වලින් සත්තුන්ට වැඩි යම්තයි. මේ ලෝකේ අඳුන ගන්න බැරි අමාරුම සතත් මිනිහනේ. අනිත් හැම කෙනෙක්ම අඳුන ගන්න පුළුවන්.
මේ ලෝකේ අඳුන ගන්න බැරි සතාත් මිනිහා තමයි. බුදු වෙන්නෙත් මිනිහෙක්. පසේ බුදු වෙන්නෙත් මිනිහෙක්. මහරහතුන් වහන්සේ කෙනෙක් වෙන්නෙත් මිනිස්සෙක්. ඒ වගේම සක්විති රජ කෙනෙක් වෙන්නෙත් මිනිස්සෙක්. දෙවි කෙනෙක් වෙන්නෙත් මිනිස්සෙක්. අපායගාමී වෙලා දුක් විඳින්නෙත් මිනිස්සු. තිරිසන් යෝනිවල උප්පත්තිය ලබන්නෙත් මිනිස්සු. ඒ ක්‍රියාකාරකම් නිසා හරි ලේසි පව් කරන්න. හරි අමාරු පින් කරන්න. ඒ අමාරු පැත්තට නඹුරු වෙන්නේ නැහෙනේ. හොඳ පැත්තට නැඹුරු වෙන ගතිය අඩුයි. නරක පැත්තට නැඹුරු වෙන ගතිය වැඩි. ඕනෑම කෙනෙකුට පුළුවන් නරක දේවල් වලට පුරුදු වෙන්න. හරි ලේසි. හොඳ දේවල් වලට පුරුදු වෙන්න අමාරුයි. දැන් නරක දේවල් පුරුදු වෙන්න ලේසිද අමාරුද? හරිම ලේසි. ඒ වුණාට ලේසියෙන් පුරුදු වෙච්ච මේ නරක පහත් ගතිසිරිත් අත්හරින්න අමාරුද බලන්න. හරිම ලේසිද බලන්න. හරි අමාරුයි. ඒ වුණාට බොහොම ලේසියෙන් පුරුදු වෙච්ච නරක ගතිසිරිත් අත්හරින්න අමාරුයි. පුරුදු වෙන්න ලේසි. ඒ වුණාට අමාරුවෙන් පුරුදු වෙච්ච හොඳ ගතිසිරිත් අත්හරින්න අමාරුයි. හරිම ලේසි. ඒ නිසා පින්වතුනි අපි කල්පනා කරන්නට ඕනේ. මේ පරිසරය අපිට වැදගත්. පරිසරය ඒ වගේම ආශ්‍රය අපි හැම කෙනෙකුටම වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මාතා මිත්තන් සකේ ඝරේ කිව්වා. අම්මා තාත්තා කියලා කියන්නේ gedare ඉන්න මේ අම්මා කියලා කියන්නේ gedare ඉන්න හොඳම මිත්‍රයානේ. ඝරේ කියන්නේ gedareනේ. gedare ඉන්න හොඳම මිත්‍රයා, යහළුවා මිත්‍රයා අම්මා තාත්තා. අම්මානේ. පිතෘ දේවෝ භව. එතකොට gedare ඉන්න දෙවියන් වහන්සේ කවුද? තාත්තා. අපිට ඉල්ලන කියන හැමදේම අරක නැහැ, මේක නැහැ, පොතපත නැහැ, පෑන පැන්සල නැහැ, ඇඳුම පැළඳුන නැහැ, කණ්ඩ නැහැ කියලා කියනකොට මේවා ගෙනත් දෙන්නේ කවුද? තාත්තා. පිතෘ දේවෝ භව. gedare ඉන්න දෙවියන් වහන්සේ තාත්තා පින්වතුනි, වෙන කවුරුවත් නෙවෙයි. ඒ නිසා පින්වතුනි අම්මලා තාත්තලාගේ වගකීමක් තියෙනවා. මොකද බාල අපරාධ වලට පෙළඹෙන ඉන්න දරුවෝ 100ක් ගත්තොත් 85 දෙනෙකුගේම අම්මත් ඉන්නවා තාත්තත් ඉන්නවා. මොනවද බාල අපරාධ? මත්කුඩු, මත් වතුර, හොරකම්, මිනීමැරුම්, බාලකාමුක අපරාධ. වයස් මට්ටම අවුරුදු 12යි අවුරුදු 20යි අතර පරතරයේ ඇති දරුවා. 12යි 20යි අතර පරතරයේ ඇති දරුවා කොහේ යන දරුවෙක්ද ඔබ හිතන්නේ? පාසල් අධ්‍යාපනය ලබන දරුවෝ. එනිටි අපිට වැරදිලා තියෙනවානේ. 100ක් ගත්තොත් 85 දෙනෙකුගේම අම්මයි තාත්තයි ඉන්නවා කියලා කියන්නේ අපට වැරදිලා තියෙනවා. කොතනද වැරදුනේ? කොහොමද වැරදුනේ? ඇයි වැරදුනේ? මම දකිනවා මූලික සාධක 4ක්. දරුවා බාල අපරාධ වලට පෙළඹෙන්න මූලික සාධක 4. අංක 1 තමයි පින්වතුනි මොකක්ද? දරුවෙකුට ප්‍රශ්නයක් ඇති වෙලා අම්මා ළඟට යනවා. ඒ ප්‍රශ්නේ ගෙදරදී වෙන්න පුළුවන්, පාසලේදී වෙන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට අතිරේක පන්තියේදී වෙන්න පුළුවන්. ටියුෂන් පන්ති ඔය වෙන්න පුළුවන්. මේ කිනම් හෝ තැනකදී දරුවෙකුට ප්‍රශ්නයක් ඇති වුණාම මේ දරුවා ප්‍රශ්නයක් අරගෙන එන්නේ කොහාටද ඉස්සෙල්ලම? ගෙදරට. ගෙදරට ඇවිල්ලා කාටද කියන්නේ? අම්මට. අම්මට ඉදිරිපත් කරනවා. අම්මට දරුවා ප්‍රශ්න ඉදිරිපත් කරපුවාම අම්මා ළඟට ගිය දරුවට අම්මා මොකද කියන්නේ? මට ඔකට වෙලාවක් නැහැ ගිහින් තාත්තගෙන් අහනවා. ඔහොම නෙවෙයි මම මේ තාරබර ඇරලා කිව්වේ. සමහර අම්මලා ඔහොමද කියන්නේ? සැරට මහා දරුවට එපා වෙන තාලෙට මහා පරුස විදිහට දරුවගේ හදවත රිදෙන විදිහට ළමා මනස තේරුම් නොගත් සමහර අම්මලා මහා සැර පරුස විදිහට දරුවට බැනලා එලව ගන්නවා. යනවා තාත්තා ළඟට. අම්මා දුන් පිළිතුරු ඔස්සේ යනවා දරුවා තාත්තා ළඟට. තාත්තා ළඟට ගියාම තාත්තා මොකද කියන්නේ? මට ඕකට වෙලාවක් නැහැ ගිහින් අම්මගෙන් අහනවා. තාත්තත් ඒ උත්තරේම දෙනවා. එතකොට ඕකද උත්තරේ? කෝ දරුවගේ ප්‍රශ්නෙට පිළිතුර? අපේ අම්මලා තාත්තලා මේ ටික හොඳට මතක තියාගන්න. ඕනෑම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙකුට සමීප වෙන තරමට, කිට්ටු වෙන තරමට, ආදරය සෙනෙහස දක්වන තරමට ඒ දරුවන්ගේ චරිත විවෘතයි. විවෘත වූ ඕනෑම චරිතයක් බැබලෙන බව හොඳට මතක තියාගන්න. අම්මලා තාත්තලා දරුවෝ ඈත් කරන්න දරුවන්ගෙන් ඈත් වෙන්න හොඳට මතක තියාගන්න දරුවන්ගේ චරිත ගුප්තයි. විවෘත චරිත බැබලෙනවා, බැබලෙන චරිත සාමකාමී. ඒ වගේම අම්මලා තාත්තලා දරුවන්ගෙන් ඈත්
කරන්න දරුවන්ගේ චරිත গুপ্তයි. গুপ্ත චරිත සාමකාමී නෑ. අති භයානකයි. එතනට දරුවා ගේන්න. එතනට දරුවා ගේන්න එපා. විවෘත වූ චරිතයක් බවට පරිවර්තනය කරන්නේ අම්මා තාත්තා නම්, গুপ্ত වූ භයානක චරිතයක් බවට පරිවර්තනය කරන්නේ අම්මා තාත්තා නම් වගකීම ඔබ සතු. වපුරපු බීජයට අදාළයි අස්වැන්න. වී වපුරපු කෙනෙකුට කවදාකවත් මුංගට හම්බ වෙන්නේ නැහැනේ. ලෝකේ කොහොවත් එහෙම හම්බ වෙන්නේ නැන්නේ. තාක්ෂණයෙන් ලෝකෙ දියුණුයි කියලා. වපුරපු බීජයට අදාළයි අස්වැන්න. කල්යාණකාරී කල්යාණං හොඳ දෙයක් කළොත් හොඳ ප්‍රතිඵලත් අනිවාර්යයි. පාපකාරීච පාපකං නරක දෙයක් කළොත් නරක ප්‍රතිඵලත් අනිවාර්යයි. ඒ නිසා රත්තරන් අම්මේ තාත්තේ දරුවා විපතට වැටෙන්නේ ඉස්සලා ආරක්ෂා කරගන්න. විපතට වැටෙන්නේ ඉස්සලා පළවෙනි කාරණේ. ඒ නිසා සතියකට වරක්වත් දරුවොත් එක්ක කතා කරන්න. දරුවා පිළිබඳ අවධානයෙන් ඉන්න අම්මලාට තාත්තලාට දරුවා පේනවා. දරුවත් එක්ක කතා කරනකොට දරුවගේ අවශ්‍යතාවයන් ඕනෑකම් දරුවගේ චරිතය හොඳ අවබෝධයක් අම්මා තාත්තට ඇති වෙනවා. මොකද ගෙදර ඉන්න ගුරුවරු දෙන්නනේ අම්මා තාත්තා කියන්නේ. ගෙදර ඉන්න ගුරුවරු දෙන්න තමයි පුබ්බාචරියාති භික්කවේ මාතා පිතුන්නම් ඒතං අදි වචනං. අම්මා තාත්තා කියන්නේ ගෙදර ඉන්න ගුරුවරු දෙන්න. පෙර ගුරුවරුනේ පුබ්බ කියන්නේ පෙරනේ. එතකොට පෙර ගුරුවරු දෙන්න තමයි අම්මා තාත්තා. අම්මා තාත්තා පෙර ගුරුවරු නම් පෙර පාසල අපේ ගෙදරනේ. පෙර පාසලේ අධ්‍යාපනය ලබන දරුවෝ අපේ දරුවෝ. එතකොට මේ දරුවා බාල අපරාධ වලට පෙළඹුණේ ඇයි? දෙවෙනි සාධකේ අම්මලා තාත්තලාගේ ආදරය කරුණාව ලැබෙන්න ඕන වෙලාව ඉපදුණු දවසේ ඉඳලා වසර 15වත් වසර 17ක් යනකම්. මේ අපේ සංස්කෘතියනේ. අපේ රටේ සංස්කෘතියට අනුව. එතකොට ඇයි ওই කාල සීමාවෙදී ওই ආදරය ලැබෙන්න ඕනේ? අපේ රටේ සංස්කෘතියට අනුව අපි පරිසර 4ක් අල්ලගත්ත වැඩිහිටියෝ හැටියට. මොකක්ද අල්ලගත්ත පරිසර 4? 1 ගෙදර පරිසරය, 2 ගේ අවට පරිසරය, 3 පාසලේ පරිසරය, 4 පන්සලේ පරිසරය. ගෙදර පරිසරයේ, ගේ අවට පරිසරයේ, පාසලේ පරිසරයේ, පන්සලේ පරිසරයේ. මේ පරිසර 4 අල්ලගත්තේ මේ කාල සීමාවෙදී. මේ කාල සීමාවෙදීනේ. ඒ කාල සීමාවෙදී අපි අපේ රටේ සංස්කෘතිය අපි අල්ලගත්තා. අපිත් එහෙමනේ කුඩා කාලේ ඔය එතකොට අංක 1ට බලපාන්නේ ගෙදරනේ පින්නතු. ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි. එතකොට අම්මලා තාත්තලාගේ සිතුවිලි, අම්මා තාත්තගේ හැසිරීම, අම්මා තාත්තගේ ක්‍රියාකාරකම්, අම්මලා තාත්තලාගේ කතා බහ, වචනය, කතනය මේ හැම දෙයක්ම දරුවෝ අල්ලගන්නේ මේ කාල සීමාවේ. අම්මලා තාත්තලාගේ ආදරය, කරුණාව ලැබෙන්න ඕන වෙලාවේ අම්මයි තාත්තයි දෙන්න දරුවා කාට හරි බාර දීලා පිටරට යනවා. හරි හොඳයිනේ. කවුද මේව නරකයි කියන මෝඩයෝ? හරි හොඳයි. ආර්ථික විශේෂඥයෝ කියන්නේ හරි හොඳයි කියලා. නමුත් මේකෙන් වන ප්‍රතිවිපාක කවුරුවත් මොන විශේෂඥයෙක්වත් කියනවා. මොන විශේෂඥයෙකුටවත් පේනවද මේවා? පේන්නේ නැත්නම් ඇහැරලා බලපල්ලා. මේ රටේ වන විනාශේ දෙයි හාමුදුරුවනේ ඔළුව තියෙන ඕනම මිනිස්සුයෙකුට පේනවනේ. කල්පනා කරන්න බුද්ධිමත් බත් කන මිනිස්සු නෙවෙයි ඉන්නේ. තනකල බුදින මිනිස්සු මේ සමාජයේ ඉන්නවද? කල්පනා කරන්න. අම්මලා තාත්තලාගේ ආදරය දරුවට ලැබෙන්න ඕන වෙලාවේ අම්මයි තාත්තයි පිටරට හිටියම ඒ අම්මලා තාත්තලාගෙන් ලැබෙන්න ඕන ආදරය, කරුණාව, දයාව හිතනවද වෙනත් පිටස්තර පුජ්‍යලයකගෙන් දෙයියනේ ලැබෙයි කියලා? මොන මෝඩයද හිතන්නේ? කවුද එහෙම කරන්නේ? හොඳයි. අපි මෙහෙම හිතමුකෝ. දැන් අම්මලා තාත්තලා දරුවා කාට හරි බාර දීලා යන්න පිටරට. කවුද නිකම් බාරගන්නේ? නිකම් බාරගන්නේ නැහනේ. මොකක් හරි පොරොන්දුවක් පිට යන්න. දරුවා බලා ගන්නවට මෙච්චර මුදලක්, දරුවගේ අවශ්‍යතාවයන් සඳහා මෙච්චර මුදලක්. පළවෙනි මාසේ ගියා ඩොලර් වලින් චෙක් එක අහනවා. ඩොලර් වලින් හරි මොනවා හැන් හරි චෙක් එක එනවා. සන්තෝෂයි. දෙවෙනි මාසෙත් ගියා චෙක් එක එනවා. හරි සන්තෝෂයි. තුන්වෙනි මාසෙත් ගියා චෙක් එක එනවා. හරි සන්තෝෂයි. දැන් තමන්ගේ අර ගෙදර බාර දීලා ගිය තමන්ගේ දරුවා ගෙදරකට බාර දීලා ගියානේ. ඒ ගෙදර ඉන්න ඒ දරුවන්ටත් වැඩි ආදරෙන් මේ දරුවා ඒගොල්ලෝ රකින්නේ නැද්ද? රකින්න. ඇයි රකින්නේ? වෙලාවට සල්ලි ටික එන්නේ. ඒකනේ රකින්නේ. අපි හිතමු 4 වෙනි මාසේ පොරොන්දු ප්‍රකාරව චෙක් එක එන්නේ නැහැ. 5 වෙනි මාසෙත් එන්නේ නැහැ. 6 වෙනි මාසෙත් එන්නේ නැහැ. සල්ලි එවනකොට තිබිච්ච ආදරය, සෙනෙහස, කරුණාව, දයාව, ආරක්ෂාව අර ගෙදරින් ඒ දරුවට ලැබෙවිද? ඔබ හිතන්න. ලැබෙවිද? ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහනේ. දැන් මේ ලෝකේ හොඳට මතක තියාගන්න. බාල, මහලු, තරුණ, ලොකු, කුඩා කිසිදු ભેදයකින් තොරව
මේ ලෝකේ අපිට නිවන්න බැරි එක ගින්න. මොකද්ද? බඩගින්න. බඩගින්න. මේ දරුවට බඩගින්නේ දවස් කීයක් ඉන්න පුළුවන්ද උපරිමයෙන්? ඔබ හිතන්න. එතකොට මේ දරුවා අවශ්‍යතාවයන් සපුරා ගන්න විදිහකුත් නැහැ. සපුරා ගන්නට මම්පෙතුත් නැහැ. කියන්න කෙනෙකුත් නැහැ. අහන්න කෙනෙකුත් නැහැ. ඒක සපුරා ගන්නට මම්පෙත් හොයාගෙන මේ දරුවා හැරෙනවා. මෙන්න මේ යන පැත්තෙන් කරුණාවන්ත මිනිස්සු තවම මේ රටේ නැතුව නෙවෙයි. අනන්ත ප්‍රමාණ සත්පුරුෂ බෝසත් ගුණ තියෙන මිනිස්සු මේ සමාජයේ ඉන්නවා. ඒ හැරෙනකොට එවැනි ගුණවන්ත මිනිස්සු අර දරුවට ලැබුණොත් හොඳයි. නොලැබුණොත් මත්කුඩු, මත් වතුර, හොරකම්, මිනිමෙරුම්, බාලකාමුක අපරාධ. කවුද වග කියන්නේ? පන්සලේ හාමුදුරුවෝද? පල්ලි පාදිලිතුමාද? අවට අසල්වාසීන්ද, ගම්වාසීන්ද, නෑදෑයෝද, හිතවත්තුද? නෑ. අම්මයි තාත්තයි. මං අභියෝග කරනවා. ඒ පිටරට ගිහිල්ලා බැල මෙහෙවරකම් කරලා දුක් විඳලා හම්බ කරගෙන ආපු ඒ සල්ලි වලින් අර තමන්ගේ නොමගට ගිය රත්තරන් දරුවා සුමගට ගන්න අර අම්මට තාත්තට පුළුවන්කම තියනවද? ඔබ හිතන්න. පුළුවන්කම තියෙනවද? නෑ නේද? පුළුවන්කමක් නෑ. පුළුවන්කමක් නෑ. මගේ පෞද්ගලික මතය අම්මලා මෙහි ඉඳෙද්දි තාත්තලා ගියාට කමක් නැහැ. උපරිමය අවුරුදු දෙකකට යටත්. ඊට වැඩි ඉන්නවට මම බෞද්ධ භික්ෂුවක් හැටියට මං අකමැති. විරුද්ධයි. හැබැයි තාත්තලා මෙහි ඉඳෙද්දි අම්මලා යනවට මම අපවත් වෙනකන් විරුද්ධයි. ඇයි? හේතු දෙකක්. උත්තරය හොයන් ගන්න. කුඩා කාලෙදි වඩා දරුවා සමීප කාටද? ඔබ හිතන්න. අපේ රටේ සංස්කෘතියට අනුව කුඩා කාලෙදි වඩා දරුවා සමීප ආදරේ කාටද? අම්මටනේ. අම්මා පිටරට හිටියම කොහෙන්ද ආදරේ එවන්නේ? පුළුවන් ද ටෙලිෆෝන් එකෙන් එවන්න? පුළුවන් ද ෆැක්ස් එකෙන් එවන්න? පුළුවන් ද ඊමේල් වලින් එවන්න? පුළුවන් ද SMS වලින් MMS වලින් එවන්න පුළුවන්ද? බෑ. මොන පළවෙනි සාධකේ? දෙවෙනි සාධකේ අපේ රටේ සංස්කෘතියට අනුකූලව මා පැහැදිලි කළා පරිසරය අල්ල ගන්න හැටි. මම පැහැදිලි කළා. අපේ රටේ සංස්කෘතිය අට අනුකූලව අපේ දරුවෝ අපේ පරිසරය අල්ල ගන්නවා. ඒකෙදි විශේෂයෙන් රත්තරන් දුවකට ගැහැණු දරුවෙකුට අම්මා කෙනෙකුගේ වැඩිහිටි අම්මා කෙනෙකුගේ ආරක්ෂාව රැකවරණය ලැබෙන්න ඕන වෙලාව අපේ අම්මලා දන්නවා. අපේ අම්මලා දන්නවා. ඒ ලැබෙන්න ඕන වෙලාවේ අම්මා පිටරට හිටියම කොහෙන්ද ඔය ආරක්ෂාව රත්තරන් දුවට ලැබෙන්නේ? අම්මලා හිතන්න. කල්පනා කරන්න. මේවා සල්ලි වලට ගන්න පුළුවන්ද? මේවා සල්ලි වලට දෙන්න පුළුවන්ද? බෑ. මේවට තමයි මනුස්සකම් කියලා කියන්නේ. මේවා සල්ලි වලට ගන්නත් බෑ, දෙන්නත් බෑ. මනුස්සකම් කියේවට. එතකොට මෙන්න අම්මා යනවට විරුද්ධ හේතු දෙකම. ඒ නිසා අම්මේ තාත්තෝ දෙවෙනි සාධකය. තුන්වෙනි සාධකේ අපේ සමහර තාත්තලා හොඳට ඇඳ පැළඳගෙන ගෙදරින් එළියට පිටත් වෙනවා කකුල් දෙකේ. කකුල් දෙකෙන් ගිය තාත්තා හවසට එන්නේ කීයෙන්ද? කකුල් හතරකින්. කකුල් හතරක් තියෙන සත්තුන්ටගෙන සිව්පා. සිව්පා කියන්නේ තිරස්චීන. තිරස්චීන කියන්නේ ඔළුව හරහාට. තිරිසනා කියන්නේ ඒකනේ ඔළුව හරහාට. චින්තන ශක්තියක් නැහැනේ. බල්ලන්ට චින්තන ශක්තියක් තියනවද? නැහැ. උන්ට තියෙන ඉව. එතකොට කොටින්ට චින්තන ශක්තියක් තියනවද? උන්ට තියෙනෙත් ඉව. සිංහයාට තියනවද? ඒත් ඉව. තිරිසංගත සතුන්ට තියෙන ඉව බින්වතුනි. මේ ලෝකේ චින්තන ශක්තිය ඉහළින් තියෙන එකම සතා මිනිහා විතරයි. ඒකනේ දෙයියනේ මිනිස්සයා බුදු වෙන්නේ. පසේ බුදු වෙන්නේ, මහරහත් වෙන්නේ. මිනිස්සයා චින්තන ශක්තිය ඉහළින් තියෙන නිසා. ඇයි? ඔළුව කෙලින්. ඔළුව කෙලින් හිටගත්තාම කකුල් දෙක හොඳට ඉඳගෙන හිටගෙන බලන්න කෙලින් කඳ තියාගන්න ඔළුව කොහෙද තියෙන්නේ කියලා. හරියටම ඔළුව කෙලින්. ඒ නිසා තමයි චින්තන ශක්තිය ඉහළ. දීගත්ත තාත්තගේ ඔළුව කෙලින්ද? නෑ, වැනෙනවා. එහාට වැනෙනවා, මෙහාට වැනෙනවා. චින්තන ශක්තියක් නෑ. බිඳුවයි. එන්නේ ඉව තියෙන සත්තු. අර සත්තුන්ගේ ගතිමයි එන්නේ. ඔය බලන්න මත් වතුර බොන අයගේ පදම් පහක්. සමහරු මත් පැන් කියනවනේ. මං සම්පූර්ණයෙන් ওই වචනෙට විරුද්ධයි. බුදුහාමුදුරුවන්ට අපි වතුර පූජා කරනවා කියලා කියන්නේ නෑනේ. පැන් පූජා කරනවානේ. එතකොට බලන්න ඒ වචනේ වටිනා වැදගත් වචනේ මේ කබල් තැනකට ඇවිල්ලා. පැන් කියනවට මං විරුද්ධයි. මත් වතුර. දැන් ওই මත් වතුර බොන අයගේ පදම් පහයි. මොකද්ද පදම් පහ? 1 බඹර පදම, 2 ගිරා පදම, 3 සිංහ පදම, 4 බලු පදම,
පහ කබර පදම. මේ පදම් පහ තමයි මත් වතුර බොන අයගේ තියෙන්නේ. එක බඹර පදම. ඔය පදමට වැටුනහම මොකද වෙන්නේ? තනියෙන් සින්දු කිය. තනියෙන් විසිල් ගහන. තනියෙන් අප්පුඩි ගහන. ඒක චෝන් කලබලයක් නැහැ. නැද්ද? ඔය බඹර පදම. ඕක වැඩි වුණාම ගිරා පදම. ගිර වගේ ස්වභාවය මොකද්ද? කනට ඇහුනේ මොනවද? තොරතෝංචියක් නැතුව ඕක ඔහේ කියවනවා. එකම දේ කියවනවා. සමහර වෙලාවට යට ගිය දවස බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ කාලේවත් මතක් වෙලා අතීතයේ සිදු කරපු ඒවත් මතක් වෙලා ඉතින් කියවනවා. ඒකත් වැඩි වෙනකොට ඔන්න සිංහ පදම. මේ දුකේදී දුක්කුණු සැපේදී සතුටු වෙන බිරිඳට අල්ලගෙන තඩි බානවා. දරුවන්ට ගහනවා. අම්මා තාත්තට ගහනවා. සහෝදර සහෝදරියත් එක්ක එන කොටා ගන්නවා. මේ අසල්වාසී නිතර පැය 24 මුළුල්ලේ නිතර දකින්න මිනිස්සුත් එක්ක ගහබැන ගන්න යනවා. ඇයි? සිංහයා වෙලා. ඒකත් වැඩි වෙනකොට බලු පදම. කානුපල්ලේ වැටිලා ඉන්නවා. කානුපල්ලේ යන්නේ කවුද? ජරාව හොයාගෙන බල්ලෝ. දඩාවතේ යන බල්ලෝ. එතකොට වැටිලා ඉන්නවා කකුල් දෙකේ බල්ලි. ඉතින් මොකද කරන්නේ? මිත්‍රත්වේ පාණ්ඩිපාය. ඉතින් මූණ ලෙව කනවා, නහය ලෙව කනවා, කන් දෙක ලෙව කනවා. ඒ ලෙව කන අතර වාරය යහනවා මේ වැටිලා ඉන්න මිනිස්සයා මගේ නහය ලෙව කෑවේ කවුද? කට ඔහොම නෙවෙයි යහන්නේ මම මේ තාරබර ඇරලා කිව්වේ. ඉතින් එහෙම අහනවා. බල්ලට කතා කරන්න පුළුවන්ද? බෑ. බල්ලා මොකද කරන්නේ? හුන් හුන් ගගා වටයක් දෙකක් ගිහිලා ඌ තවත් වැඩක් කරනවා. අඬ උස්සලා මූණටම අල්ලන. බල්ලා බලු වෙලා. එතකොට මිනිසයාත් බලු වෙලා. බල්ලා බලුකමට ඒව කරනවා. මිනිසයා ඒ බලුකම් භුක්ති විඳිනවා. ඇයි? බලුකම් කරන නිසා. ඒකත් වැඩි වෙනකොට කබර පදම. වමනේ දාගෙන, කැයි පෙරාගෙන, හොටු පෙරාගෙන, ඔලු පලාගෙන, අතපය කඩාගෙන කවුරු හරි 4-5 දෙනෙක් කරේ තියාගෙන යන්න ඕනේ. ඔබ හිතන්න. මත් වතුර වලට ඇබ්බැහි වෙච්ච තාත්තා කෙනෙක් ඉන්න ගෙදරක පාසල් අධ්‍යාපනය ලබන දරුවෙකුට ඒ කටයුතු කරගෙන යන්න පුළුවන්ද? ඔබ හිතන්න. මත් වතුර බොන තාත්තලා හිතන්න සිහි බුද්ධියෙන් අහනවා නම් මේවා හිතන්න. රැකියාවට ගිහිල්ලා මහන්සි වෙලා ගෙදර ඇවිල්ලා ටිකක් විවේකීව ඉන්න දරුවෙකුට ඒ ගෙදර ඉන්න පුළුවන් වාතාවරණයක් තාත්තා ගොඩනගලා තියනවද? ඇයි දෙයියනේ මොකද මේ වෙලා තියෙන්නේ? බලන්න ආර්ථික පරිහානිය, සාර ධර්ම පරිහානිය, අම්මා තාත්තා අතර ભેද බින්න වීම, දරුවෝ දෙමව්පිය අතර ભેද බින්න වීම, අම්මට ටිකක් හෝ කීකරුකම තිබුණත් බලන්න මත් වතුර බොන මොන තාත්තටද දරුවෝ කීකරු? ගෙදරත් එපා වෙනවා, අධ්‍යාපනයත් එපා වෙනවා, සියල්ල එපා වෙලා මේ දරුවා ඔළුව හැරිච්ච පැත්තේ හැරෙනවා. මෙන්න මේ හැරෙනකොට කරුණාවන්ත මිනිස්සෙක් ලැබුණොත් හොඳානේ. නොලැබුණොත් මත් කුඩු, මත් වතුර, හොරකම්, මිනීමැරුම්, බාලකාමුක අපරාධ. තුන්වෙනි සාධක. දරුවා බාල අපරාධ වලට පෙළඹුණේ ඇයි? හතරවෙනි සාධක. මොකද්ද? අතිරේක පන්ති හේවත් ටියුෂන්. අතිරේක පන්ති හේවත් ටියුෂන්. එතකොට ගෙදර ඉඳලා අතිරේක පන්තියට එක කාල පරාසයක්. අතිරේක පන්තිය නිමවි ගෙදරට තව කාල පරාසයක්. මේ අතිරේක පන්ති වලට යවන දරුවන්ගේ අම්මලා තාත්තලාගෙන් කීයෙන් කී දෙනාද මේ දරුවා දිහා බැලුවේ? සතියකට වරක් බෑ. සති දෙකකට වරක් ඒත් බෑ. සති 4කට මාසයකට එක සැරයක් බැරිද දරුවා දිහා බලන්න? අම්මේ තාත්තේ ඔබ මේ ටික හොඳට මතක තියාගන්න. දරුවා දිහා අවධානයෙන් ඉන්න අම්මට තාත්තට දරුවා පේනවා. හොඳට පේනවා. වයසට වැඩි දරුවන්ගේ සිතුවිලි වල, වයසට වැඩි හැසිරීම රටාවේ, ක්‍රියාකාරකම් වල, කතා බහේ නොගැලපෙන පහත් පෙළේ දුර්වල විනාශකාරී වෙනසක් පේනවා නම්, ඇහෙනවා නම්, දැනෙනවා නම්, දකින්නවා නම් අහක බලාගෙන ඉඳත් එපා, හුරතල් කරන්නත් එපා. ඇයි? දඬුවම නැමැතිදී වෙනසුම පිනිස නොයේදී එය අපට නිබාඳේ මිහිරි නව ජීවිතයගෙනදී. පොදි දෙකක් ලිපේ. දෙකටම පහේ පන්න දාන්න. එක හොද්දක් හොඳට හැඳි ගාලා හදන්න. අනිත් හොද්ද හොඳට හැඳි නොගා හදන්න. දැන් මේ හොදි දෙකෙන් රස මොන හොද්දද? ඔබ හිතන්න. මොන හොද්දද රස? හැඳි ගාලා හදපු හොද්ද. අම්මේ තාත්තේ වැරද්දට ගුටි කාලා බැනලා අවවාද අනුශාසනා ලබලා හැදුණු වැඩුණු අපට වැරදි. ඔය ඇත්ත දැක්කේ මම මේ පුටු උඩ වාඩි වෙලා ඉන්නෝනේ නෑ. මම වාඩි වුණා නේ, මම වාඩි කෙරෙව්වා. කවුද මම වාඩි කෙරෙවි? දෘශ්‍යමාන බලවේග 4. දෘශ්‍යමානයි කියන්නේ ඇයි? ඇහැට පේන.
මාව මේ පුටුව උඩ වාඩි කරපු පළවෙනි දෘශ්‍යමාන බලවේගයේ මගේ රත්තරන් අම්මයි තාත්තා. මගේ අම්මයි තාත්තා. මාව මේ පුටුව උඩ වාඩි කරපු දෙවෙනි බලවේගයේ රත්තරන් පින් ඇති ගුරු මව්වරු සහ ගුරු පියවරු මූලික අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනයේ පිරිවෙන් අධ්‍යාපනයේ ආදී කොට මේ උසස් අධ්‍යාපනයේ ලබා දුන් ගුරු මව්වරු සහ ගුරු පියවරු මා මේ පුටුව උඩ වාඩි කරපු තුන්වෙනි බලවේගයේ තමයි පින්වතුනි මොකක්ද? සිල්වත් ගුණවත් බහුශ්‍රුත යතීන්ද්‍රයන් වහන්සේලා මහා සංඝරත්නය. හතරවෙනි බලවේගය. එක පැත්තකින් සීලාචාර, අනිත් පැත්තෙන් ධන උගත් බහුශ්‍රුත හොඳ වැඩිහිටියෝ. අපට වැරදුනේ නැහැ. මට වැරදුනේ නැහැ. ඒ නිසා අම්මේ තාත්තේ අපි අපේ දරුවෝ ටික හොඳට හදන්න. ඒ නිසා පළවෙනි යුතුයකම කල්යාණේ නිවේසින්ති හොඳ පැත්තට හුරු කරන්න. දෙවෙනි යුතුයකම පාපා නිවාරෙන්ති නරක පැත්තෙන් දරුවා බේර ගන්නට මනස හැදුවා. තුන්වෙනි යුතුයකම සිප්පන් සික්ඛාපෙන්ති ඔළුව හදන්න. උගතෙකුත් කරන්න ඕනේ. හංස මැද්දට ගියේ බකෝ යතා බකයා වගේ නැත්තම් කොකා වගේ කරන්නේ නැතුව මෝඩයෙක් කරන්නේ නැතුව ඉරිස මැද්දට ගියේ රණහංසයෙක් වගේ හංසෝ මැද්දට ගියේ රණහංසයෙක් කැටියට දරුවව දායාද කරන්න උගතෙක් කරන්න. හැම දරුවෙකුටම දොස්තරලා වෙන්න බෑ. හැම දරුවෙකුටම ඉංජිනේරුවෙක් වෙන්නත් බෑ, ගුරුවරයෙක් වෙන්නත් බෑ, නායකයෙක් වෙන්නත් බෑ, කලාකාරයෙක් වෙන්නත් බෑ, විද්‍යාඥයෙක් වෙන්නත් බෑ, පයිලට් කෙනෙක් වෙන්නත් බෑ, ගණිතඥයෙක් වෙන්නත් බෑ. නමුත් දරුවා දිහා අවධානයෙන් බලාගෙන ඉන්න අම්මලට තාත්තලට දරුවා හොඳට පේනවා. ඒ දරුවන්ට ගැළපෙන හැටියට ඒ උගත්කම ලබා දෙන්න අධ්‍යාපනය. මනස හදා මිනිහෙක් කළා, ඔළුව හදා උගතෙක් කළා. ඊළඟට හතරවෙනි යුතුයකම ප්‍රතිරූපේන ධාරීන සංයෝජන. දරුවන්ගේ සුදුසු කල වයස ආවයින් පස්සේ දරුවන්ට ගැළපෙන හැටියට, ගෙවල් දොරවලට ගැළපෙන හැටියට අපි හැම කෙනෙකුටම ආවේනිකුණු අපි හැම කෙනෙකුටම පරම්පරාගත කුලසිරි තියෙනවනේ. චාරිත්‍ර විදි තියෙනවා. ඒවට ගරු කරමින් දෙමාපිය ආශිර්වාද මැද ආවාහ විවාහ කටයුතු කර දෙන්නේ. හැබැයි ඒව ගැළපෙන හැටියට, ගෙවල් දොරවලට ගැළපෙන, දරුවන්ට ගැළපෙන හැටියට ඒක කරන්න. සුදුසු අය කල වයසේදී. දැන් සමහර වෙලාවට සමහර දරුවෝ ටියුෂන් පන්ති යනවා කියලා මොකද කරන්නේ? අම්මාත් රවට්ටනවා, තාත්තවත් රවට්ටනවා, වැඩිහිටියෝත් රවට්ටනවා. ඒ වගේම ගුරුවරියනොත් රවට්ටනවා. ටියුෂන් පන්ති යනවා කියලා දෙන්න තනියෙන් ටියුෂන් පන්ති යනවා. පාලු ඔය බෝක්කු යට, පාලු පාරවල් අයිනේ, ගස් යට තනියෙන් ටියුෂන් පන්ති පවත්වලා මාසයක් දෙකක් තුනක් ගියාට පස්සේ ඒ දෙන්න ඒ ටියුෂන් පන්තියෙන් සමත් වෙනවා. ඔයාට මම ආදරෙයි, මමත් ඔයාට ආදරෙයි. ඊට වැඩිය ආදරේ කවුරුවත් නැහැ. අම්මා හදුවා වැඩුවා, තාත්තා හැදුවා වැඩි මොකක්වත් කවුරුවත් නැහැ. එයා තමයි ආදරෙන්. ඊළඟට මොකද කරන්නේ? gedara කියන කිසි දෙයක් රුස්සන්නේ නැහැ. යනවා. අරයත් එක්ක පැනලා යනවා. පැනලා ගිහිල්ලා මොකද කරන්නේ? මාසයයි 2යි 3යි. උපරිමය මාස 6යි දික්කසාද වෙනවා. ඇයි? උඹ මට එපා, මටත් උඹ එපා. ආදරේ තහවුරු වෙලාද? විවාහය කියන මේ අකුරු හතරේ මොනතරම් වැදගත් තේරුමක්ද තියෙන්නේ? වියන්නෙන් විශ්වාසය. කාවද? දෙන්නට දෙන්න ගොඩනගා ගන්න විශ්වාසය. ඒ විශ්වාසයේ තහවුරු වෙනකොට වායන්නෙන් වාසනාව. එතකොට හයන්නෙන් හරි මාර්ගය. යයන්නෙන් යහපත් ජීවිතය. පටන් ගන්න වියන්නෙන් විශ්වාසයෙන්නේ. විශ්වාසයේ මතනේ හැම දෙයක්ම පදනම් වෙලා ඒ මතනේ හැම දෙයක්ම දියුණු වෙන්නේ පිරිහෙන්නේ. අවිශ්වාසයේ ගොඩනැගෙනකොට ඕනම තැනක් දියුණු වෙනවා. අවිශ්වාසයේ ගොඩනැගෙනකොට ඕනම තැනක් පිරිහෙනවා. ඒක තමයි ස්වභාවය. ඒ නිසා මේ දෙන්න දෙමහල් ගොඩනගා ගන්න විශ්වාසයේ පෞල් ජීවිතයේ මහා ශක්තියක්. මහා ශක්තිය බලන එදා සිද්ධාර්ථ කුමාරයා මේ සියල්ල අත්හැරලා දාලා ගිය වෙලාවේ රජකම අත්හැරිය, රජ බිසවත් ඇරිය, බිලිඳු පුතාත් ඇරිය, සියල්ල අත්හැරලා දාලා ගිය වෙලාවේ යසෝදරා දේවිය අර ඇඳ පැළඳගෙන හිටපු සියලු දේ අයින් කරලා, ආභරණාත්තන් අයින් කරලා ඡාන් ඇඳුමකින් ඈ සැරසුණා. බලන්න මේ ගිය වෙලාවේ සියල්ල අත්හැරලා ගිය වෙලාවේ යසෝදරා දේවිය සාප කළාද? නෑ. මොනවද කිව්වේ? ඔය යසෝදරා වතේ කියවල බලන්න. කැලේ තිබෙන කොයි දේවත් රස වීවා, මලේ බඹරුමින් පිරිවර ඇති වීවා, අව්වේ තිබෙන රැස්මාලා අඩු වීවා, ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදීවා. ආදරේ ලව්. දැන් ලව්ද තියෙන්නේ? මල ඉලව්නේ තියෙන්නේ. කොහෙද? මාසයයි 2යි අවුරුද්දයි යනකොට ඔක්කොම ඉවරයි. තේරුම් ගන්න.
ඒ නිසා පින්වතුනි දරුවන්ගේ සුදුසු කල වයස ආවයින් පස්සේ දරුවන්ට ගැළපෙන හැටියට, ගෙවල් දොරවලට ගැළපෙන හැටියට අපි හැම කෙනෙකුටම ආවේනික වුණු පරම්පරාගත කුලසිරිත් තියෙනවා. ඒවට ගරු කරමින් දෙමාපිය ආශිර්වාද මැද ආවාහ විවාහ කටයුතු කර දෙන්න. පස්වෙනි යුතුයකම තමන් සන්තකව යමක් කමක් තියෙනවා නම් පමණක් තියෙන දේවල් දරුවන්ට බෙදලා දෙන්න. ඒව නැති නාස්ති කරන්න එපා. ඒවා දරුවන්ගේ සුදුසු කාල වයසේදී නුසුදුසු කාල වයසේදී නෙවෙයි, සුදුසු කාල වයසේදී හොඳට හොයලා බලලා ඒව බෙදලා හදලා දෙන්න. මම දකින්නවා අම්මයි තාත්තයි දරුවෙකුට දිය යුතු දෑවැදි දෙකක් තියෙනවා. අරවා දෙන්න එපා කියනව නෙවෙයි. ඒවා දෙන්න. නමුත් දරුවෙකුට දිය යුතු දෑවැදි දෙකක් තියෙනවා. අම්මලා තාත්තලා. දරුවන්ට දෙන්න ඕන පළවෙනි දෑවැද්ද මනුස්සකම. මොනවද වුණත් වැඩක් නැහැ, ඒක නැත්නම්. ඒ නිසා අංක 1ට දෙන්න මනුස්සකම. අම්මලා තාත්තලා දරුවන්ට දෙන්න ඕනේ දෙවෙනි යුතුයකම, දෙවෙනි දෑවැද්ද තමයි උගත්කම. දැන ඉගෙන ගත්තම එයයි කෙනෙකුගේ වත්කම, ගුණ නුවණ දැක්කම ඔහුට සලකයි ලොවේ ඔක්කොම. ගුණ කිව්වේ මනුස්සකම, නුවණ කිව්වේ උගත්කම. නෙළුම නිසා බැබලෙන්නේ විලනේ, විල නිසා බැබලෙන්නේ නෙළුම, නෙළුමයි විලයි දෙකම නිසා බැබලෙනවා අවට පරිසරයේ. මනුස්සකමයි උගත්කමයි ලැබුණු දරුවාගෙන් රටත් බැබලෙනවා, ජාතියත් බැබලෙනවා, ආගමත් බැබලෙනවා. ඒ දරුවා අර අම්මා තාත්තට නොසලකා හිඳීද? සලකන්නේ නැහැ. අම්මේ තාත්තේ නොසලකන දරුවෙක් බවට පරිවර්තනය කිරීමත්, දෙමව්පියන්ට සලකන දරුවෙක් බවට පරිවර්තනය කිරීමේ මූලික වගකීම අම්මා තාත්තා සතුයි. අම්මා තාත්තා සතුයි. ඉගෙනගත්ත සීලාචාරකම්, මනුස්සකම්, දැනුගත්කම් වලින් පිරිපුන් දරුවා අර අම්මා තාත්තට සලකා ඉන්නේ නැහැ. ඒ දරුවා අම්මා තාත්තට සලකනවා. දරුවන් වෙනුත් දෙමව්පියන්ට ඊට වෙන්න ඕන යුතුයකම් පහක් තියෙනවා. බතෝනේ සම්බරිස්සති. අම්මා තාත්තට තමන්ගේ අත් දෙකෙන් කන්න බොන්න දෙන්න කිව්වා. කිච්ඡං නේසං කරිස්සති. කුදුමහත් කටයුතු තම දෑතින් අම්මා තාත්තා වෙනුවෙන් ඉටු කරන්නට කිව්වා. ඇයි අපි අම්මා තාත්තට සලකන්න ඕනේ? අපේ අම්මලා තාත්තලාට අපි සලකන්න ඕන හේතු තුනක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ආපාදකා, අපිව ආරක්ෂා කළා කුඩා කාලේදී. පෝෂකා, අම්මලා තාත්තලා බඩගින්න ඉඳගෙන අපිව පෝෂණය කළා. ඉමස්ස ලෝකස්ස දස්සීතාරා, දුවේ පුතේ සමාජය කියන්නේ මේකයි. සමාජ ජීවත් වෙන්න ඕන මේ විදිහටයි කියලා අපට ආදරෙන් හොඳ නොහොඳ කියලා දුන්නා. හරි නරක, ඒ වගේම හොඳ නොහොඳ, යා යුතු නොයා යුතු, කල යුතු නොකල යුතු, ගැළපෙන නොගැළපෙන මේ සෑම දෙයක් පිළිබඳ අම්මලා තාත්තලා අපිව දැනුවත් කළා. මොකද අම්මලා තාත්තලාට තිබුණ පින්වතුනි සමාජයත් එක්ක ගැටීම තුලින් ලැබපු ප්‍රායෝගික දැනුම. ඒවා පොත්වල නැහැ. ඒවා පොත්වල නැහැ. සමහර අම්මලා තාත්තලාට මල පොතේ අකුරක් ලියන්න බෑ. දැනුම සමහර වෙලාවට ඇවිදින පුස්තකාල වගේ අම්මලා තාත්තලා ඇවිදින පුස්තකාල වගේ ඒ සමාජයත් එක්ක ගැටීම තුලින් ලැබපු ප්‍රායෝගික දැනුම ඒව පොත්වල නැහැ. ඒ නිසා මේ අම්මයි තාත්තයි අපිට නිරන්තරයෙන් කියන්නේ දුවේ පුතේ මේ මග යන්න එපා. මේ අය අසුරු කරන්න එපා. මේ දේවල් කරන්න එපා කියලා කියන්නේ ඒ එපා කියන පැත්තට ගිය දරුවෙකුට කොහෙද දෙයියනේ හරි ගිහිල්ලා තියෙන්නේ? කොයි දරුවටද හරි ගිහිල්ලා තියෙන්නේ? ඒ වෙන විනාශයේ විපත අම්මා තාත්තා දැක්කනේ. දැකලානේ එපයි කිව්වේ. මේ මග යන්න දුවේ පුතේ, මේ අය අසුරු කරන්න, මේ දේවල් කරන්න කියලා කියපු දරුවෙකුට, ඒ මග ගිය දරුවෙකුට කවදාක්වත් වැරදිලා තියෙනවද? හිතන්න නෑ, කවදාක්වත් වැරදුනේ නෑ. ඒ නිසා අම්මලා තාත්තලාට අපි ආදරෙන් ජීවත් වෙන්න සලකන්න ඕනේ. මැරුණට පස්සේ පින්කම් කරලා පින් දෙන්න ඕනේ. එයයි කරන්න ඕනේ. ඒක දරුවන්ගෙන් දෙමව්පියන්ට ඊට වෙන්න ඕන යුතුයකම් කොටස. මුලින්ම දෙමව්පියන්ගෙන් දරුවන්ට ඊට වෙන්න ඕන වගකීම් යුතුයකම් කොටස දරුවගේ අයිතිවාසිකම්. ඒක භුක්ති විඳින අතරතෙන් දරුවා කල්පනා කරන්නේ මං අද මේ මිහිතලයේ මත, මහ පොළොව මත කාටවත් බරක් නොවි, කාටවත් අතපාන්න නැතුව හොඳ පුරවැසියෙක් හැටියට ජීවත් වෙන්න පුළුවන්. මේ මූලික ව්‍යුහය, මේ මූලික පදනම, මේ මූලික අත්තිවාරම, මේ මූලික ශක්තිය බලය මට ලැබුණේ කාගෙන්ද කොහෙන්ද කියලා දරුවා හිතනවා. ඒ දරුවගේ මනසට ඇතුළත් වෙනවා මේ සෑම ශක්තියකම මුල මගේ රත්තරන් අම්මයි තාත්තයි. ඒ දරුවා අර අම්මා තාත්තට ආදරෙන් සලකනවා. අපි
කෙනෙකුට බරක් නොවෙන හොඳ පුරවැසියෝ හැටියට දායාද කරපුවම ඒ දරුවා රටටම වාසනාවක්, රටටම ශක්තියක්. ඒ නිසා මා ආශිර්වාද කරනවා. මා ප්‍රාර්ථනා කරනවා මේ දේශනාව තුලින් ඔබගේ හදවත් තුල ධර්මයේ පිළිබඳ ගෞරවයක්, විශ්වාසයක් ගොඩ නැගුණි නම් ඒ විශ්වාසය තුලින් සීලාචාර බුදු ජන සමාජයක් බිහි කරන්න මගේ බුදුහාමුදුරුවන්ගේ මේ උතුම් නිර්මල ධර්ම ශක්තිය ඔබටත් අපටත් රටටත් මුළු මහත් ලෝක ධාතුවටමත් ලැබේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මේ ගරුං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති. ධර්මස්සවනානි සංස බලයෙන් සියලු දෙනාටම යහපතක් සිද්ධ වේවා. බැතියෙන් වනනට ඔබ ඔද තෙද ගුණ අරහත් බුදු රජ අවසර දෙනු මැන නිවුමට සිත් ගිනි අසරණ ලෝදන හැකි වේවා මට බලයෙන් බුදු ගුණ. අනන්ත බුදු ගුණ බලයෙන් මුළු මහත් ලෝක ධාතුවටමත් යහපතක් වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ සත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චතෝ නිබ්බාන සම්පatti විනාසේ සම්පජ්ජති. තෙරුවන් සරණින් දෙව් රැකවරණින් යහපතක් වේවා.